මේ නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත මේ තුවා පාවිච්චි නොකර වෙන ක්‍රම පාවිච්චි කරන අපි අපේ ආච්චිලාගේ කාලවලදී පාවිච්චි කරා ඒව පේනවාට වැඩි හරියට වේලෙන්නේ නැති වෙන වහලා දානවා මම මේ ලැජ්ජාවක් නැතුව මම මේ කියන්නේ මේවා අපි දන්න දේවල් අපි දැකලා තියෙන දේවල් අනන්ත අප්‍රමාණ මේවට මුණ දීලා තියෙන සමහර ළමෙක් ඇවිල්ලා ඇමිරි ඇවිල්ලා අපි ළඟට කියනවා හුඟක් වෙලාවට ගෙදර යන්න ඕන නිසා දැන් වෙන පිළිවෙලක් නැහැ ළඟ පාත කඩයක් කියලා නැත්නම් ළමයි ගෙදර යන්න තමයි අහන්නේ එතකොට තනියෙන් යවන්නත් බෑ ඔය කටු ගහලා අමාරුවෙන් තව ළමයි දෙන්නෙක්ගේ ආවර්ණ මේ යටතේ තමයි හුඟක් වෙලාවට ළමයි සෙනග ඉන්න අතරින් පාසලේ මිශ්‍ර පාසල් ඉතින් ඔය බොහොම අමාරුවෙන් යන්නේ මම උදේත් මගේ මතකයට ආවේ ඇත්තටම මේ සංකල්පය එන්න ඕන විදුහල්පතිතුමියකින් නෙවෙයි අපේ විදුහල්පතිතුමියකගෙන් මහියන්ත කලාපයේ තෝරාගත් පාසල් 20ක් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනේ සමාරම්භය සඳහන් කරමින් අපි ආරාධිත අමුත්තන් මෙම ස්ථානයට කැඳවාගෙන ආවා. ඒ ආරාධිත අමුත්තන් සියලුම දෙනාම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් දඟරා මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දුවා දරුවන් වෙනුවෙන් ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. අද අපි තාම පෙරවීර්ය යොදලා දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරමින් යම්කිසි කාර්යයක් මීට මාස දෙකකට පමණ කලින් ආරම්භ කළා. ඒ කාර්යය මල්පල ගැනීම දවස් අද මේ උත්සවය ආරම්භ කරන්නට මොහොතකට කලින් පවා මට හිතුණා මේ උත්සවය හරියට කරගන්න අපිට පුළුවන් වේද කියන සැකේ පවා මේ දින වසංගතකාරී තත්ත්වයත් එක්කම ඉතින් අපි මේ වැඩේ හිතුවා ප්ලෑන් කරා සැලසුම් කරා ක්‍රියාමාර්ග ගත්තා වැඩේ පටන් ගත්තා අද වැඩේ සාර්ථක වුණා මේ සමාජයේ යම් ප්‍රමාණයකට කාන්තාව අසරණ වෙලා හැබැයි වුන් අභියෝග ජය ගැනීම ඉදිරියට යනවා ඒත් යම් අවස්ථාවලදී යම් විදිහට අසරණ වෙන වෙලාවල මම දැකලා එහෙම වෙන එක අවස්ථාවක් විවිධ ගැටලු වලට මුහුණ දෙන එක අවස්ථාවක් විදිහට තමයි මේ අද අපි මුලපුරලා තියෙන කාරණේ මම දකිනවා ඉතින් මට හිතුණා දරුවන් කීප දෙනෙක් අපහසුතාවට ලක් වෙනවා දැක්කාම අඩුම තරමින් මගේ පාසලේ මම ඒක කිව්වේ මගේ ඉස්කෝලේ මගේ දියණියන්ට මම මේ දේ කරනවා. ඒ ළමයි ඊට පස්සේ එවැනි අපහසුතාවට ලක් කරන්න මම අවස්ථාවක් තියන්නේ නැහැ කියන එක තමයි මුලින්ම මගේ අදිෂ්ඨානය තිබුණේ. ඒ අනුව ඊට මාස දෙකක විතර කලින් අපේ ගුරුතුමියන් දෙපළක් ගෙන්නලා අපේ ගුරුවිද්‍යාභාරයෙන් අපේ කලානි ගුරුතුමිය, ඒ වගේම නිවේදන කටයුතු කරන අපේ ඉංග්‍රීසි ගුරුතුමිය තාරිකා මහත්මිය මෙනවිය එතුමියන් දෙපළ ගෙන්නගෙන මම ඇහුවා මම මෙහෙම කාර්යයක් කරන්න හිතනවා. මොකද මුලින්ම අපේ ගුරු මණ්ඩලයේ අවසරය ගන්න එක මගේ සාමාන්‍ය පිළිවෙතක්. මේකට කැමතිද පුළුවන් ද හොඳයි. එයාලා කිව්වා ඇත්තටම සර් අපි තමයි මේවට සමහර වෙලාවට අපි වේදම් කරනවා අපි ටීචර්ලා ඔක්කොම කට්ටිය දාන්නවා. මේවා වෘත්තව කියන්න බෑ දරුවන්ට. ඒක නිසා අපි අතින් වේදම් කර අපි මෙච්චර කාලයක් කරගෙන අවසර මේකට මෙදියත් වෙනවා නම් බොහොම හොඳයි අපි මේ කරමු. ඊළඟට මගේ දුරකථන නැමතුම ගත්තේ අපේ කෘෂිකර්ම උපදේශිකා ප්‍රියංකා ජයවීර මහත්මියට එතුමිය මට මුලින්ම සඳහන් කරලා තිබුණා දරුවෙක් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් යම් ශිෂ්‍යාධාරයක් හෝ කුමන හෝ ආධාරයක් දෙන්න මම සූදානම් එහෙම අවස්ථාවක් මට දෙන්න කියලා. ඉතින් මම මේ කාරණේ ගැන කිව්ව ගමන්ම එක වචනයෙන් එතුමිය කැමති වුණා අපි මේ වැඩේ කරමු. පහවදාම ඒ අවශ්‍ය වෙන සනීපාරකතුවා පැකට් 10ක් අපේ පාසලේ එතුමිය පරිත්‍යාග කරා. එතනින් අපි මේ වැඩේ ආරම්භ කරා. අපේ කලාන ගුරුතුමිය, ඒ වගේම තාරිකා ගුරු මෙනවිය මේ දෙදෙනා එකතු වෙලා අපේ ඒ දරුවන්ගේ තිබුණු ඒ අපහසුතාව දුරු කරන්නට ඒ කාර්යය ආරම්භ කරා. ඉතින් ඒ විදිහට තමයි මේක ආරම්භ වුණේ. ඉතින් මේක කොහොම කරගෙන යද්දී සාමාන්‍යයෙන් මම සමාජ මාධ්‍ය දාලා පොඩ්ඩක් බලනවා. Facebook බලනවා. ඒ බලනකොට මම දැක්කා එක ප්‍රවෘත්තියක් තියෙනවා මගේම ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එක සොහොයුරියකින් ස්කොට්ලන්තයේ මේ සනීපාරක්ෂකතුවා මුළු රටේම ඉන්න සියලුම කාන්තාවන්ට ඒ රජයෙන් ලබා දෙනවා. ඉතින් එතන
මම පොඩි කමෙන්ට් එකක් දැම්මා අපේ පාසලෙත් මගේ දියණියන්ලට මේ දේ මම නොමිලේ ලබා දෙනවා අපේ අනුග්‍රහයකට එක් කරගෙන. ඒක මම අද ආරම්භ කරාට තමයි දැනෙන්නේ. ඉතින් ඒ කමෙන්ට් එක නැත්තම් ඒ අපේ මගේ තොරතුරු දැක්කහම එතුමිය එතනින් පහලින් දාලා තිබුණා මම එතුමියගේ වචනෙන් ඒවා කිව්වා. බොහොම සතුටටපත් වෙලා එතුමිය මේ කාර්යය බොහොම අගය කරලා ඒ විතරක් නෙවෙයි මගෙන් අවසර ඉල්ලුවා ඔබතුමා ගැන පෝස්ට් එකක් හදලා මම දාන්නම්. ඉතින් මම මුලින්ම ඇත්තටම හිතට එකඟව මම මුලින් පෞද්ගලිකව ඒකට කැමතුනේ නැහැ. එතුමියට මම පෙන්නුවේ නැහැ ඒක. මම කිව්වා එහෙනම් කමක් නැහැ. හැබැයි මගේ මේ විදුහල්පති කියන භූමිකාවත් එක්ක ඒකට නොගැලපෙන කොහොම කරන්නේ නැහැ. ඒකට ගැලපෙන විදිහට අපි මේකේ නම් දානවා නම් දාන්න කියලා මගේ විස්තර එක දුන්නා. එතුමිය ඒක හරි ඇත්තට මම හිතන්නේ මගේ ජීවිතේ මම ලැබපු හොඳම අගය කිරීම එතුමිය කරලා තිබුණා ඊට පස්සේ. දීර්ඝ පෝස්ට් එකකින් ඒක අගය කිරීම කරලා තිබුණා. ඉතින් එහෙම කරලා තමයි එතුමිය අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ තමයි අපේ තුෂාරි හේවපතින්න මැතිණිය. එතුමිය තමයි ඊට පස්සේ අපිට මේ දෙයට ශක්තිය ලබා දුන්නේ. බොහෝ කරදර කම්කටොළු මැද්දේ එතුමිය කියයි ඒව ගැන බොහෝ කරදර කම්කටොළු මැද්දේ මේ වැඩේ ආරම්භ කළා. එතුමිය කිව්වා මහියන්ගම කලාපේ පාසල් 10කට 15කට 20කට දෙන්න අපි සූදානම් මාස 6කට දරුවන්ට. ඉතින් මට ඒ කියන වෙලාවෙම හිත ඇතුලේ පොඩි විචිකිච්ඡාවක් පොඩි සැකයක් ඇති වුණා මේක නම් වැඩි වගේ. මාස 6ක් ළමයි ඔක්කොටම අපිට හිතන්න බෑ. අපි ගණන් කරලා බලනකොට 7 ලක්ෂ ගණක් ඒ දවස්වල. ඉතින් මට ඒක තරණය කරන්න පුළුවන් වූ ඉලක්කයක් විදිහට මම දැක්කේ නෑ ඒ වෙලාවේ මුලින්ම. හැබැයි එතුමියගේ ශක්තිය මම වටහා ගත්තට වඩා ගොඩක් දුරයි. බොහොම ශක්තිමත් එතුමිය විවිධ බාධක කම්කොට්ටු මැද්දේ එතුමිය ඒ දේ දියත් කරා. අද මේ ඉන්න තැනට ඒ දේ ගෙනියන්න පුළුවන් වුණා. ඉතින් ඒක තමයි මේ පිළිබඳ කතාව. මහියංගන කලාපයේ දුෂ්කර පාසල් 20ක් මේ සඳහා යොමු කරලා තියෙනවා. ඉතින් මේ දුෂ්කර පාසල් 20 ඇතුළත අපේ විද්‍යාලය දාගත්තේ මේ කාර්ය ආරම්භ කිරීමත් එක්ක නැත්නම් මට හිතෙනවා තව ඉස්කෝල 4ක් 5ක් වෙනම දුන්නා නම් හොඳයි කියලා. මොකද අපේ ඉස්කෝලේ තමයි වැඩිම ළමයි සංඛ්‍යාව දියණියන් සංඛ්‍යාවක් ඉන්නේ. ඒතකොට අපිට වෙනත් පාසල් ගත්තොත් එimhe ළමයි 30 40 ඉන්න පාසල් ගත්තොත් එහෙම තමාට තව පාසල් 6ක් 7ක් අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම එහෙම හිතලා කොහොමුණත් අපේ පාසල මුල් වෙන නිසා එකතු කරගෙන මේ කාර්යය ආරම්භ කරා. ඉතින් ඒ විදිහටයි මේ වැඩි ආරම්භ වුණේ. අද මේ වෙනකොට මේ කාර්යය ආරම්භ වෙලා දියත් වෙලා ඔබට තියෙන ඊළඟ කාර්යය ඉතින් ඉස්සරහට ගෙනියන්න. මම මේ ආමන්ත්‍රණය කරන්නේ විද්‍යාලවල පැමිණි අපේ විදුහල්පතිතුමාලා, නියෝජ්‍ය විදුහල්පතිතුමාලා, ඒ වගේම ආචාර්ය මණ්ඩල සියලු දෙනාට මේ වෙලාවේ මේ පණිවිඩය දෙන්නට ඕනේ. ඔබට ඔබේ දරුවෝ සංඛ්‍යාව අපිට දීලා තියෙනවා. ඒ දුන්න දරු සංඛ්‍යාව 6න් වැඩි කරලා ඔබට අවශ්‍ය වෙන මේ පැකට්ස් ගන්න ඔබට දෙනවා. 6න් වැඩි කරේ මේ එක පැකට් එකක් දරුවෙකුට එක මාසයකදී භාවිතා කරන්න අවස්ථාව දීලා මාස 6කට මේ වැඩි කරලා තමයි 6ක් දීලා තියෙන්නේ. එක පැකට් එකක් ඇතුලේ ඒ කෑලි 6ක් 8ක් තියෙනවා. ඒක දරුවෝ හොඳටම ප්‍රමාණවත් හිතනවා. ඉතින් ඒ විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ. ඒකට ඔබ මේ ටික අද අත්සන් කරලා අරගෙන යන්න. අපි අපේ සිතුවිලි වලින් මේක පළවෙනියෙන්ම අපේ සිතුවිලි ඇති වුණා. ඊට පස්සේ මේ කාර්යයට බැස්සා කරගෙන ගියා. ආරම්භ වුණා දැන් ඔබ අතේ තියෙන දුක් ටික මෙතන ඉස්සරහට දියණියන්ට ඔබ ඒ ටික ලබා දීලා මම අර කියපු විදිහට අවශ්‍ය නම් tempatuක් තියාගෙන පාසලේ යම් ප්‍රමාණයක ලොකු tempatuක් නෙමෙයි. එහෙම තියාගෙන මේ කාර්ය කරගෙන යන්න. ඉතින් මගේ දියණියන් ළඟ ඉල්ලා සිටිනවා පුතේ දුවේ ඔබට දැනෙනවට වඩා අපි ඔබ ගැන හිතනවා. ඔයාලට දැනෙනවට වඩා අපි ඔබ ගැන හිතනවා. ඒක මෙතනදී දැනගන්න. එහෙමනම් ඔබට තියෙන්නේ මෙතනින් ඉදිරියට බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව බොහොම නිරෝගීව දැන් මේ පවතින තත්ත්වෙනුත් එක්ක මේ කාර්යය කරගෙන යන්න ඔබේ කටයුතු ටික ඉතින් ඉස්සරහට කරගෙන යන්න. මට දැනෙනවා එක දෙයක්. අපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. හිත ඇත්තම් කුඩාද කියන කතාව අපිට මුලින් ඉඳන් හැදිලා ආවේ මේ නිසා. මම හිතනවා මුලදීම හිතනකොට මම හිතුවේ බොහොම න්‍යෂ්ටික විදියට පොඩි විදියට ඊට පස්සේ මේක ව්‍යාප්ත වෙලා ගිහිල්ලා අද මහියංගන කලාපයේ පාසල් 20කට මේ දේ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට මේ දේ පරිත්‍යාග කරන එක මහත් මේ උපකරණයක් ගෙනල්ලා නැත්නම් මේක නිෂ්පාදනය කරන උපකරණයක් ගෙනල්ලා
ආරම්භ කරන්න. රුපියල් 50,000ක මුදල අපිට ලබා දීලා දෙනවා. ඉතින් අපිට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මේ නිෂ්පාදන කරන්නේ ඒ මොන හරි යන්ත්‍ර සූත්‍ර කොහොමද ලබා ගන්නෙ? කොහෙද මේක ස්ථාපිත කරන්නේ? ඉතින් ඒ වගේම අනිත් වෙළඳ ලෝකයේත් අපිට ලැබෙන අභියෝගයන් මොනවද? ඉතින් ඒ වගේ දේවල් එක්ක අපි ඒක තාමත් පොඩ්ඩක් පහු කරගෙන තියෙනවා. මේ කාර්යය ඒ තැනට යනකම් ගියේ අපි හිතලා යමක් කරන්න සැලසුම් කරලා පිළිවෙලට ඒ දේ කරගෙන අරමුණ කරා ගමන් කරනවා නම් දුවේ පුතේ ඕන දෙයක් පුතේ නෑ පුතාලා නෑ මෙතන දුවේ ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ නිසා ඔබත් මේ දේ ආදර්ශයට අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියන ඉල්ලීමක් කරමින් ඇත්තටම මේ කාර්ය සඳහා අපිට අතහිත දුන්න සියලුම දෙනා මේ අවස්ථාවේදී විශේෂම ICL ආයතනයේ ඒ ආයතනයේ ලොකු පරිත්‍යාග කරන නිසා තමයි අපිට මාස 6කට ඔබට මේ දේ දෙන්න ලැබුණේ. ඉතාමත් ගෞරවනීය අවස්ථාවේදී ආයතනයත් මම සිහි කරනවා. එතුමන්ලාගේ තියෙන නිහතමානීකම කොච්චරද කියනවා නම් අඩුම ගානේ මෙතනට ඇවිල්ලා අපි තමයි මේක දුන්නේ කියන දේවල් කියන්නේ නැති තරමට නිශ්ශබ්දව කාර්ය කරලා ප්‍රවාහණය දක්වාම මේ ස්ථානෙ නිකන් පැකට් 9700 ගණක් දැනට මේ ඉස්කෝලේ ඇවිල්ලා තිනවා. ළමයි 1600කට වැඩි ප්‍රමාණයකට මේ දී මාස 6කට ලබා දෙන්න ඒ අනුව කටයුතු කරන්න හැකියාව ලැබුණා. එහෙමනම් ඔබ සියලු දෙනාටම නිරෝගී සම්පන්න සෞඛ්‍යමත් හොඳ ජීවිතයක් අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඊට අතහිත දුන්න ඔබ සියලු දෙනාටම සියලු දෙවි දේවතාන්ගේ ආරක්ෂාවෙන් ඔබ නිරෝගීමත්ව ඔබේ ජීවිතය සාර්ථක කරන්න මේ දේම වෙනක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නේද වෙනවා බොහොම මේ දියණියන් සතුටු වෙන්න ඕන. මේ වගේ විදුහල්පති කෙනෙක්, ඒ කියන්නේ දියණියන් ගැන මේ තරම් සංවේදීව හිතන විදුහල්පති කෙනෙක් ඔබේ පාසලේ විදුහල්පති වීම සම්බන්ධයෙන් මම උදෙත් මගේ මතකයට ආවේ ඇත්තටම මේ සංකල්පය එන්න ඕන විදුහල්පතිතුමෙක්ගෙන් නෙවෙයි අපේ විදුහල්පතිතුමියකගෙන් එන්න ඕන සංකල්පයක් තමයි එතුමා ඒ සංකල්පය ඉදිරියට අරගෙන ඇවිල්ලා අපේ කලාපේ පාසල්, ඒ කියන්නේ කලාපේ අධ්‍යාපන කලාපේ පාසල් 81යි පාසල් 20ක දරුවන් මේ ප්‍රතිලාභ ලබනවා කියන්නේ අපේ කලාපේ පාසල් 4න් එකකට සමාන පාසල් සංඛ්‍යාවක දියණියන් මෙහි ප්‍රතිලාභ ලබනවා අද දිනේදී. ඒ ගැන බෙහෙවින්ම සතුටුයි, බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධයෙන් පරිත්‍යාගශීලීව මේ වෙනුවෙන් මූලිකත්වයේ ගත්ත තුෂාරි හේවාපතිරණ මහත්මියට එම මහත්මයාට විශේෂයෙන්ම ඔබගේ සහයෝගය ඒ වගේම මූලිකත්වය නොලැබුණා නම් විදුහල්පතිතුමාට මේ තරම් දිග ගමනක්, ඒ කියන්නේ මේ තරම් මේ පුළුල්ව මේ කාර්ය කරගන්න බැරිව යනවා. ඉතින් සමහරට එහෙමනම් එතුමාගේ ඉස්කෝලේට විතරයි එදිනියන්ට පමණයි මේ සම්බන්ධයෙන් දායකත්වය ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් පාසල් 20ක් කියන්නේ අපේ කලාපේ විශාල ප්‍රමාණයක්. අනිත් දේ තමයි මහියංගන අධ්‍යාපන කලාපය කියන්නේ ලංකාවේ තියෙන අධ්‍යාපන කලාප 98න් දුෂ්කරම අධ්‍යාපන කලාපයක්. අපි දකිනවා අත්විඳිනවා සමහර ඉස්කෝලවලට යන්න හරියට පාර නැහැ. මම ඊයේත් ඒ වගේ ඉස්කෝලේකට ගියා කලුකැලේ විද්‍යාලයට. ඉතින් ඒ ඉහාම තමයි අපි දකින්නේ අපේ දරුවෝ මේ දරුවන්ගේ දෙමව්පියෝ මොනතරම් දුෂ්කර ජීවිතයක් ගත කරනවද කියන එක. ඉතින් එහෙම බැලුවාම මේ වගේ දෙයක් සනිපරක්ෂිතව වගේ දෙයක් දියණියන්ට ලබා දෙන එක ඇත්තටම මහඟු කාර්යයක්. සමහර විට අවශ්‍යතාවය ඇති වෙන අවස්ථාවේදී ලබා ගන්න නොහැකි ක්‍රියාවක් තියනවා වෙන්නත් පුළුවන්. ගමේ කඩේ නැති වෙන්න පුළුවන්. ලබා ගැනීමට නගරයට එන්න වෙන්නත් පුළුවන්. පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වයේ මත සමහර විට නගරයට එන්න බැරි වෙන්නත් පුළුවන්. මේ වගේ විවිධ දුෂ්කරතා ගැටලු අපේ දියණියන්ට කාන්තාවන්ට අත්විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අවධියක මේ වගේ පරිත්‍යාගයක් කරන එක බෙහෙවින්ම උත්කෘෂ්ඨ කාර්යයක් විදිහටයි මම දකින්නේ. බොහෝ දෙනෙක් මේ වගේ කාර්යයක් සම්බන්ධයෙන් කතා කරන්න, ඒ වගේ දෙයකට ඉදිරිපත් වෙන්න ඇත්තටම ලැජ්ජයි. ඒ කියන්නේ පොඩි චකිතයක් හිතේ තියෙන විශේෂයෙන්ම පිරිමි විදුහල්පතිවරයෙක් විදිහට. නමුත් එතුමන් එහෙම නැහැ. එතුමන් සත්භාවයෙන් ඒ සම්බන්ධයෙන් විවෘතව අපිට කතා කරලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා දැනුවත් කළා, මාව දැනුවත් කළා. ඉතින් අපි ඒක අගය කරනවා. එතුමන්ගේ හොඳ ගුණයක්. විදුහල්පතිතුමාලා නිරන්තරයෙන් කියන්නේ අපි සරයි අපි බනිනවා කියලා. නමුත් විදුහල්පතිතුමා ඇත්තටම කරන දේ අපි මොන විදුහල්පතිතුමා වුණත් මොන විදුහල්පතිතුමිය වුණත් අපි එයා හොඳ දෙයක් කරනවා නම් ඒ පිටිපස්සේ අපි ආශිර්වාද කරමින් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අපි නිරන්තරයෙන්ම කලාප අධ්‍යාපන කාර්යාලයේ විදිහට
අත්වල බැඳගෙන ඉන්නවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගත්ත තුෂාරි හේවපත්‍රන මහත්මියට මම මේ අවස්ථාවේදී කලාප අධ්‍යාපන කාර්යාලය නියෝජනය කරමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු අපි සියලු දෙනාගේම විශේෂ ස්තුතිය ගෞරවය පිරිනමනවා. කරන කාර්ය අගය කරන වචන නැහැ. ඒ තරම්ම වටිනා කාර්යයක් තමයි ඔබ මේ අද දිනේ ආරම්භ කරන්නේ. ඉතින් එම කටයුතු සාර්ථකව කරගෙන යන්න ඉදිරියටත් මෙවන් සමාජ සේවා කටයුතු කරන්නට ඔබතුමියට සහ එතුමියගේ ස්වාමියාට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. එහෙමනම් මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මේ සමගම මම මේ අවස්ථාවෙන් මෙතනින් නික්ම යන්නත් විදුහල්පතිතුමාගෙන් අවසර ඉල්ලා සිටිනවා. අනේ අපි යන්නේ කොහොමද? අපිට උදේ බස් එකක් තියෙනවා ආයෙ වෙන්නේ රෑ බස් එකේ දවල් බස් එක වැරදෙනවා. ඉතින් කවුරුත් එන්න අපහසුකම් නිසා කැමතිුනේ නැහැ. ඒ වෙලාවේ එක වසර බාර දුවර හැදී මම නිදහස් ළමයි බාර ගන්නවා. ඉතින් මට හිතුණා මේ වෙලාවේ ඉස්කෝලේ වෙලා ඉන්නට වැඩි තැනකට වෙලා මේ සත්කාරයට උදව් වෙන්න ඕනි කියලා හිතාගෙන මම කොහොමද දෙමව්පිය ක්ලාස් එක කරලා දුන්නොත් මම ඒ අභියෝගේ බාර ගන්නවා දවල් බස් එකේ ගිහලා රෑ බස් එකේ හරි ඒ ටික අරගෙන ඉන්නම් කියලා මම මේ අවස්ථාව බාරගත්තා. මොකද මාත් ගමට හැදිලා ගමක ඉපදිලා ගම්මේ ඉස්කෝලේකම සේවය කරපු කෙනෙක් හැටියට අපි ඉස්කෝලේ යන කාලේ මේ කටුක අධ්‍යක්ෂකෙක් ඉඳලා තියෙනවා. මේ මගේ සේවා කාලය අරගෙන ඒ කාලේ අනන්ත අප්‍රමාණ මේවට මුණ දීලා තියෙන සමහර ළමයෙක් ඇවිල්ලා ඇමිරි ඇවිල්ලා අපි ළඟට කියනවා හුඟක් වෙලාවට ගෙදර යන්න ඕන නිසා. දැන් වෙන පිළිවෙලක් නැහැ ළඟ පහත කඩයක් කියලා නැත්නම් ළමයි ගෙදර යන්න තමයි අහන්නේ. එතකොට තනියෙන් යවන්නත් බෑ. ඔය කටු ගහලා අමාරුවේ තව ළමයි දෙන්නෙක්ගේ ආවර්ණ මේ යටතේ තමයි හුඟක් වෙලාවට ළමයි සෙනග ඉන්න අතරින් පාසලේ මිශ්‍ර පාසල් ඉතින් ඔය බොහොම අමාරුවෙන් යන්නේ. මම හිතුවා මේක ලොකු සත්කාරයක්. අපි ටික කාලයක් යනකොට මේ අත්දැකීම ගැටලුවක් කරගන්න නැතුව අපි ඉස්කෝලේ ගෙනල්ලා පෙට්ටි එකට දාලා පැකට් එකක් තියාගන්නවා. එහෙම කෙනෙක් ඇවිල්ලා කිව්වහම ඒ වගේ දේවල් දෙන අවස්ථා අපි දුරු මම විතරක් නෙවෙයි හුඟක් ඉස්කෝලවල ඒක කරගෙන යන ඒක ලොකු වල කරන්නේ නැහැ. ඉතින් නැතිව කෙනෙක් ඇවිල්ලා කිව්ව වෙලාවකට ළමයි හුඟක් වෙලාවට කියන්නේ නැහැ අපහසුතාවයෙන් ඉන්නවා. ඉතින් ඒ වගේ උදව් කරගෙන ඉන්න වෙලාවක මේ වගේ දෙයක් ආරම්භ කරගෙන මේ ගත සත්කාරය ඇත්තටම හොඳ අනිත් අයට ආදර්ශයක්. රජයෙන් මෙහෙම දුන්නත් අපි මේ වගේ අවස්ථාවකටපත් වීම ගොඩක් සතුටුමත් මම සැලකෙනවා. මගේ ඉතින් හරි ගැටලු තිබුණා. මේ දැන් අපි දේ බස් එකේ යනවා 12 වෙනිකොට මෙතන බස් එකේ යනවා බැලුවත් අපි 7 බස් එකේ තමයි ගමට යන්න ඕනේ. ඒ මැද උනත් ඒ එක දෙමව්පියෙක් ඉදිරිපත් වුණා. එයාත් එක්ක පුඩි හදිස්සියම ආවා අපිට මඟට ඒ විතර මතක් නෑ වාජනයක් ගන්නෙත් නෑ. අපිට එහෙම ඉස්කෝලෙන් දුන්න ලියුමුත් නෑ කොහොමද දන්නේ මොන වෙන්ද හරි අපි අංකවන්නේ කියලා තමයි මේ අවස්ථාවට ආවේ. ඉතින් දම්බල විද්‍යාලයේ විදුහල්පතිතුමන්ට අද මේ සත්කාරයට දායක වෙන සියලු දෙනාටත් ආචාර්ය මේ මාසල්වල විදුහල්පතිවරුන් දරුවන් ආචාර්යමණි සියලුම දෙනා වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ සත්කාරයක් කරන්න ලැබුණා කියන්නේ. අම්මා කෙනෙක් වීම ගැන සතුටුයි. ඒ වගේම අනිත් පැත්තේ අපි දැන් මේ කාරණාව ගැන හිතුවොත් එහෙම මේ වගේ දේක් අපි ඇත්තටම කරන්න ඕන දෙයක් නෙවෙයි. මේක ඇවිල්ලා අවශ්‍යතාවය මේක පාරිභෝගික බාධයක්. එතකොට අපි මං සතුටු වෙනවා කියලා මොකද අපි 52ක් ජනගහනය 52ක් අවසන් සංඛ්‍යාවක් ජනගහනය නියෝජනය කරන කාන්තා පාර්ශවය
අපි ලංකාවේ ලෝකයේ ප්‍රථම අගමැතිනිය වී කරපු රටක් ජනාධිපතිවරියක් හිටපු රටක් අවාසනාවකට කොහොම හරි මේ රටේ මේ සනීප ආරක්ෂක තුවා භාවිතය 35යි. ඒක දේශපාලන කතාවක් වෙනකොට මගේ දේශපාලන මතය වෙන මතයක් වුණා. ඒක විහිළුවක් වෙනකොට අප්පන් සාමාන්‍යයෙන් ටිකක් මූලභූත ක්‍රියාකාරණයක් විදිහට කටයුතු කරනවා. මගේ රස්සාව වෙන අංශ. ඒකෙදිත් මම මතය දරුවේ නෑ. ඒ කියන දේ හරි. අපි ඊට වැඩිය මේක වෙන්න ඕන. ඒ මොකද කියනවා නම් මෙතන පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඉන්න නිසා ඒගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ ගැප් ගෙල පිළිකාව තමයි අංක 2ට පිළිකාව වලින් අංක 2ට තියෙන්නේ. එතකොට ඒ පරීක්ෂණ වලින් පිට රටවල් වලදී කරපු පරීක්ෂණ වලින් ඉන්දියාවේදී කරපු පරීක්ෂණ වලදී පවා ලංකාවේදී ඉන්දියාවේදී කරපු පරීක්ෂණ වලදී තහවුරු වෙලා තියෙනවා මේ නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත මේ තුවා පාවිච්චි නොකර වෙන ක්‍රම පාවිච්චි කරනවා පිළිදෙව. අපේ ආච්චිලාගේ කාලවල ඉඳි පාවිච්චි කරා ඒවා පේනවාට වැඩි හරියට වේලෙන්නේ නැති වෙන්න වහලා දානවා. මම මේ ලැජ්ජාවක් නැතුව මම මේ කියන්නේ අපිට ඒවා අපි දන්න දේවල් අපි දැකලා තියෙන දේවල්. නමුත් වාසනාවට අපිට ඒ වගේ අත්දැකීමක් විදිහින් සිදුුනේ නැහැ. ඒත් මේ රටේ තාම පාවිච්චි වෙන්නේ 35යි. 35 තාම කිට්ටු කරලා නැහැ. මම මේ කියන්නේ 2019 35යි. එතකොට එක සතුටට කාරණයක් තමයි රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා ඉදිරියට පාසල් දරුවන්ට මේක ලබා දෙනවයි කියලා. ඉතින් ඒක ක්‍රියාත්මක වෙන්න රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න කාලයක් යයි. නමුත් ඒකත් බොහොම සතුටුදායක කතාවක් ආරංචියක්. අපි බොහොම සතුටු වුණා. ඒක අපිට අහන්න ලැබුණේ මේ කතාව අපි කරගෙන යද්දී අතරමඟදී තමයි අපිට ඒ ගැන දැනගන්නත් ලැබුණේ. ඉතින් මම කතා කියන්න දක්ෂයි කියලා මේක කැමතියි කියලා. ඉතින් කොහොමද ස්කොට්ලන්තේ හැමෝටම දෙන්න තීරණය කළා. එතකොට එංගලන්තේ දැන් මේ ප්‍රශ්නේ අපේ රටේ විතර නෙමෙයි එංගලන්තෙත් මම පිටරට වල වැඩ කරලා තියෙනවා මේ දුෂ්කරම රටවල් වල අතර කරලා තියෙන පපුවානි විගිනියා වගේ. ඒ එංගලන්තයේ සිට පපුවානි විගිනියා සිට ලංකාව දක්වා මේ ප්‍රශ්නේ තියෙනවා. එංගලන්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව ඒව නොමිලේ ලබා දෙන්න කියලා අගමැති කාර්යාලයේ ඉස්සරහ ගිහිල්ලා සහ මේ එලිසබෙත් කියන්නේ මේ මන්දිරේ එලිසබෙත් මන්දිරේ ඉස්සරහ මොනවද කියන්නේ ප්‍රොටෙස්ට් එකක් උද්ඝෝෂණය කරනවා. ඉතින් ඒක අලුත් දෙයක් නේ හැමතැනම. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඒ වගේ දියුණු රටවල. ඉතින් අපේ රටේ සම්පත් නැහැ කියන්න බෑ. අපි හිතුවොත් එහෙම මම මේ දරුවෝගෙන් හැවොත් ගොඩක් දෙනෙකුට ගෙවල් වල ටෙලිෆෝන් නැති සමහරට උගලන්ටත් ඇති මේක රුපියල් 100ක් 110ක් විතර වගේ යන ගාන. කින් ගන්න කරගන්න පුළුවන් දෙයක්. මාසෙකට එක වතාවක්. නමුත් අපි මාසෙකට ටෙලිෆෝන් කාඩ් 5ක් 6ක් පාවිච්චි කරනවා. නමුත් මේක සමහර විට දැනුවත්කම එහෙම නැත්නම් ඒකට අපි යමකට බැහැ වුණොත් ඒක අපි නිරන්තරයෙන් කරනවානේ. එතකොට එහෙම හිතලා ඉතින් දැන් ස්කොට්ලන්තේ ගැන මම ඉතින් ලියුවා ස්කොට්ලන්තේ නම් මෙහෙමයි ඊට පස්සේ අපි හොයාගෙන ඉඳලා ලංකාවේ දත්තානවා මේ ආර්ථික චක්‍රයේ කාලයේදී සක්‍රීය ආර්ථික චක්‍රයේ තියෙන කාන්තාව ලංකාවේ ඉන්නවා මිලියන 4.75ක් ඉන්නවා ඒ කාන්තාව. ඒකෙන් බහුතරය පාසල් දැරින් ගියා. එතකොට මේ කාලයේදී මේ දරුවන්ගේ පැමිණීම මේ විද්‍යාවල්පතේ වත් අපිට කිව්වනවා මේ මෙතුමත් මට කිව්වා 140කින් අඩු වෙනවා කියලා ඒ දවස්වල. එතකොට 140ක් සහ 60ක් අතර ප්‍රමාණයක් ළමයි පාසල් වීම නැවතිනම් එන්නේ නැහැ මේ දවස්වල. මොකක් එක හේතුවක් ළමයින්ට සබකෝලේ වගේ තියෙනවා අසුතා තියෙනවා. අනෙක් හේතුව මේ වගේ දෙයක් ගන්න බැරි වීම. ඉතින් ඒක නිසා මම ඔය ටික ලියලා දැක්කම මේ අගට පොඩියට මේ මම දැකලවත් නැහැ නිමල් මහත්තයාව ඉඳලා හිටලා කමෙන්ට් එකක් ඔය දාලා තියෙනවා පෙරෙන්න මේ දැන් අද මේ ඊයේ තමයි දැක්කේ. එතුමා මම යගෙන පන්සලට ආවට පස්සේ ඉතින් දාලා තිබ්බ නංගි මේක මගේ විද්‍යාලේ මම අද පටන් ගත්තා. මම මේ පෝස්ට් එක දාපු දවසේ. ඊට පස්සේ මම අර කිව්වා වගේ එතුමා කිව්වා මේ අවසරය අරන් මම ඊළඟ දවසේ කිව්වා. ඒ ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේ කකුල ගැටිලා හිටියා මාස දෙකක් දැන් ඇඳේ ඉන්නවා. දැන් ප්ලාස්ටර් එකක් දාලා දැන් කරන්න වැඩකුත් නැහැනේ.
ඊට පස්සේ මම මේ මෙතුමාගේ කවුන්සලර් අරගෙන මම ලිව්වනේ අපි ස්කොට්ලන්තයට පරදින්නේ මම යංගනින් මේක පටන් ගන්න තියෙනවා එහෙම කියලා කිව්වා. ඊට පස්සේ මට හිතුණා දැන් මේ ඉපිරිමි විවල්වල කියන්නේ. යාට එහෙම ගත් එකක් තියෙනවා. මේ වගේ එකට ඊට සාමාන්‍යයෙන් අපි කියන ටැබු එකක් වැඩි කතා කරන්නේ නැති මාතෘකාවක් සාමාන්‍යයෙන් නිකන් හොරෙන් කතා කරනවා. අපේ ගෙවල් වල නන්නේ මහත්යවත් අපි කඩේ යවන අවශ්‍යතාවයක් වුණා. එහෙම නෙවෙයි. ඉතින් සමහර සංස්කෘතික පද්ධති වල ඉන්න අය මේක ගම්වල විශේෂයෙන් මේක නිකන් අර හැංගිච්ච කතාවක්. ඒ වගේ ඉතින් මම මෙතුමත් එක්ක කතා කරලා මම හිතුවා අඩුම ගානේ මේ ඉස්කෝලේ එතකොට මේක වගේ 300 ගානක් ඉන්නවා වගේ මට මතක 323ක් ඉන්නවා වගේ කියලා මම හිතුවා නෑ මම මාස 6කට මේ ඉස්කෝලේ ළමයින්ට සල්ලි අරන් දෙනවා. එහෙම කියලා මගේ මූණ පොතේ මම අලුතෙන් account එකක් open කරලා බැංකුවට යන්න බෑ බැංකුවෙන් කෙනෙක් ගෙදර ගෙනල්ලා මම මේ ඉස්කෝලේ මම හිතුවේ නෑ මෙච්චර දුර යන්න පුළුවන් මේ ඉස්කෝලේට මගේ ගානෙන් කියන මටත් දරුවෙක් වුණා. ඒක නිසා මම 35000ක් දාලා account එකක් කරලා මම කිව්වා මෙන්න මේක. එතකොට මගේ රජයේ උසස් නිලධාරී යාළුවෝ ඉන්නවා. දැන් මොකද මට NGO එකක්වත් වං NGO කාර්යයක්වත් එහෙම නැත්නම් මට චැරිටි එකක්වත් නැහැ. ඉතින් ඒක නිසා මගේ නමින් තමයි account එක open කරන්නේ. ඉතින් එයාලා මට කියන්නේ නැත්තා ඔයාට පොලිසිය යන්න වෙයි. ඔයාගේ නම සල්ලි එකතු කරන්න බෑ. එහෙම මම කිව්වා කමක් නැහැ කියලා බය වෙච්ච පාර මම මහනුවර ඉන්න මේ ජේෂ්ඨ මේ කියන්නේ සීනියර් DIG කතා කරලා කිව්වා මම මෙහෙම දෙයක් කරනවා. මම යා දන්නේ නැහැ ටෙලිෆෝන් එකකට. මම මෙහෙම දෙයක් කරනවා. නමුත් මට මගේ ආණ්ඩුවේ ඉන්න මේ මිතුරු මෙහෙම දෙයක් කියනවා මේක නීති විරෝධී කියලා. ඒක හරි. මට ඔයගේ කාරණේ පැහැදිලි මොකක් හරි දෙයක් වුණොත් නීතිමය ගැටලුවක් වුණොත් මම ඒක බලා ගන්නවා. එතකොටම පහවදාම මගේ ඇමරිකාවේ ඉන්න මගේ මහාමායා බාලිකාව ඉගෙනගත්තේ. ඒ නගි කෙනෙක් රුපියල් 18000ක් එදා ඉවෙලෙම දාලා. එතකොට මට දැන් හරි සතුටුයි. ඊටසේ මම කරපු වැඩේ දැන් මෙහෙම මේ ප්‍රසිද්ධියේ කරනකොට නෙමෙයි කරපු වෙන්නේ ගෲප් එකක් හදාගත්තා. ලංකාවේ ඉන්නේ නිවරුන්ට සනීප ආරක්ෂක තුවා සපයමු කියලා. එතකොට ඒක ප්‍රයිවට් ගෲප් එකක්. ඒතර දැනටත් ඉන්නවා 100 ගානක් වගේ. එතකොට ඒ හැමෝම ඒකේ ඉන්න ගොඩක් දෙනෙක් රුපියල් 10000 5000 2000 3000 පුළුවන් විදිහට මම දන්නා නංගි කෙනෙක් ඉන්නවා මේ කෑම හදලා ටොෆීස් මාෂ්මෙලෝස් වගේ දේවල් හදලා දානවා. මේ අන්තිම මොහොතේ පොඩ්ඩක් ඉන්නක්ක මම මේ දානවා කියලා අන්තිමට රුපියල් 5000ක් දාලා තිබ්බා. ඒ වගේ හිම දාලා ඉන්නකොට මට තව ආවෙක් දැන් මට අපිට මාදි දැන් අපිට එකතු වෙලා තියෙන ගාන 1 ලක්ෂ ගානක් 1 ලක්ෂ දෙකකට 1,50,000ක් වගේ. ඒක හදලා බලපුවම අපිට මාස දෙකකට එහා යන්න බෑ. ਪਰ මගේ යාළුවෙක් බැංකුවක වැඩ කරන තව යාළුවෙක් කතා කරපුවා මෙන්න මේ ආයතනය ඒ වගේ නොමිලේ ලබා දෙනවා කතා කරලා බලන්න. ඊට පස්සේ මම ICL ආයතනයට කතා කරා. ඉතින් වෙළඳපොළ වටිනාකම රුපියල් 95ක් වෙන එක අපිට 33 ගානේ රුපියල් 33 ගානකට ලබා දීලා ඒ කියන්නේ අපේ ගාන වැඩි අපි 1,90,000ක අපි දුන්නා. ඉතුරු ප්‍රමාණය අපිට දැන් ගණන් හදලා බලපුවම 9,700 ගානක එදෙනින් මම ඒ වගේ 738ක් එනවා. ඒ අරින්ද දැන් මම මේක කරනකොට ඉතින් එක එක ඒවා මිනිස්සු කියනවා පෑඩ් ඉස්සරවා මේවා කියලා එක දන්න අය ඉතින් එක එක ඒවා කියනවා. මම සරයක් අයින් වෙන්න ගියා මොකද ලියලම අයින් වෙන්න ගියා. ඒක දැකලා මගේ පරණම යාළුවෙක් විශ්වවිද්‍යාල මිතුරෙක් එංගලන්තේ ඉන්න මට තියෙන විදිහ අපහාසින්ද රැයක මහරැයක කතා කරලා කිව්වා හරි මම මේ දැන් ඔයාට ලක්ෂයක් දානවා. හැබැයි ඔයා මේ මාස 6න් පස්සේ මොනවද කරන්න යන්නේ? දැන් මේ මාස 6ට ඔයා දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම නෙවෙයි. අපි මේක කොමියුනිටි ප්‍රොජෙක්ට් එකක් විදිහට පටන් ගමු. මම දීපු ලක්ෂයෙන් 50000ක් ඔයාගේ මේ බෙදන වැඩේට බාර ගන්න. ඉතුරු 50000ට අපි හොයලා ලක්ෂ 5ක් විතර වගේ තමයි මැෂිමක් කියන්නේ. ඒක ටිකක් සංකීර්ණ කාර්යයක් කොට හොයලා බලලා මාකට් ප්‍රයිස් එක වල බලලා ඒව කාවහරි ට්‍රේඩ් කරලා කරන්න ඕන වැඩ. අපි ඒක පස්සට තියලා ඒ මුදල ඩොක් කරලා තියලා ඉතුරු මුදලින් තමයි මේ දේ අපි ගත්තේ. ඉතින් අපිට ඒ ආයතනයෙන් සහභාගී කරගන්න මට අවශ්‍යතාවයක් නෙම නැහැ. එහෙම දෙයකට මම ඉඩක් තිබෙම නැහැ. මොකද අපේ ගෲප් එකේ ආයේ ගෲප් එකමයි. මොකද නැත්තම් අපි නිකන් අර කාගේ හරි ප්‍රොඩක්ට් එකක් ප්‍රොමෝට් කරනවා වෙනවනේ. එහෙම වෙන්න අපිට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අපිට සල්ලි තිබුණා නම් හුඟක් අපි සාමාන්‍ය කියලා හැම ජාතියෙම මාකට් එකේ තියෙන වෙයින් ගන්නවා. එහෙම ගොඩක් එකතු වෙච්ච නැති නිසා තමයි අපි එක ජාතියකට
ගියේ. මම හිතනවා ඒක සෑහීම් කියලා. එතකොට මට කියන්න තියෙන්නේ ඔබලා හරි වාසනාවන්තයි මේ දරුවනේ. මේ වගේ සංවේදී කියන්නේ පියෙක් වගේ සංවේදී විදුහල්පතිවරයෙක් ඉන්න නිසා මම හිතන්නේ එතුමා ඒ තරමටම ඔබගොල්ලෝ සංවේදී වෙන්න බවට පත් වෙනවා නම් මේක සෞඛ්‍ය ගැන මම ඊට වැඩි ඉහළින් එතුමා ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු වල ඔයගොල්ලෝ ඉදිරියට දක්වන දක්ෂතාව ගැන හීනමවනවා ඇති. ඒ හැම හීනයක්ම සැබෑ වෙලා මේ දරුවෝ මම කුංචි දෙයක් කියන්නම් මගේ වර්ණාවක් නෙමෙයි. කාන්තාවක් විදිහට මම ප්‍රධාන විධායක නිලධාරීනියක් දක්වා බැංකුවක ගිහිල්ලා තියෙනවා. පිටරට පැසිෆික් වල බැංකුවක් කාන්තාව වෙනුවෙන්ම හදපු බැංකුවක්. එකම රෙගියුලේටඩ් බැංකුව පැසිෆික් පළාතෙම තියෙන. ඒක මොනවා? ඒ කියන්නේ අපිට යන්න බැරි දොරක් නැහැ. අපි කොහොම මේ හිමීට පටන් අරගෙන වේගෙන් යන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒකට එකම දේ ගෑනු දරුවන්ට තියෙන එකම දේ අධ්‍යාපනය. එතනින් ඉහළට යන්න ඔය අනිත් අවශ්‍යතා ඉබේම සැපිලි දෙක ඔයගොල්ලෝ මේක පටන් ගත්තා නම් ඊළඟ මාස 6 ඉවර වෙලා නැතුනම ඔයගොල්ලෝ අම්මලාට හරි කියලා කුමාරිය දෙක ගණී කියලා අපි හිතනවා. එහෙම නැත්නම් ඉස්සරහට අපිට කරන්න පුළුවන් දෙයක් තිබුණොත් අපි කරනවා. ඒත් මම හරිම සතුටුයි ආඩම්බරයි හැමදෙනෙක්ම මේ මගේ නම කියවුණාට එතනට කියවෙන්න ඕන නම් 30 ගාණක් විතර වගේ තියෙනවා. අපේ ගෲප් එකේ මම ලියනවා මම පොස්සක් ගත්තත් දින එකක් දැන් අපි බින්සුත් දෙනවා. මොකද අපි පාවිච්චි කරලා ඒව ඩිස්පෝස් කරන කොහොමද ඒව අර සෞඛ්‍ය නිලධාරීතුමිය කියලා දෙයි. ඉතින් අපි ඒවා ගැන පවා හිතුවා බාත්රූම් එකක් මේ টয়ලට් එකක් හොදාගෙන බ්‍රෂ් ඕන බකට්ස් ඕන මේවා ඩිස්පෝස් කරන්නේ කොහොමද හැම විඳන් කරන හැම දෙයක්ම මම දානවා සතියකට සැරයක් බෑග් ස්ටේට්මන්ට් දානවා මේ මම මහත්ය දානවා. ඉතින් මම බොහොම පාරදර්ශීව විදිහට මේ වැඩ කටයුතු කරේ. ඉතින් ඒකට ප්‍රසිද්ධියක් ගන්නවත් නෙමෙයි මනවට මේ පිළිගත්ත විදිය දීප් වැගයන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් මම ඉල්ලන්නේ මේ විදුහල්පතිවරු නියෝජනය කරන ගුරුවරුන් සහ මේ විදුහල්පතිතුමා සහ අනෙක් විදුහල්පතිතුමියගේ මේ දේවල් ළමයිගේ අතට යන විදිහට කටයුතු කරනවා. ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඒක කියන නාඳුනන අය උදව් කරා. ඒ වාකරේ තියලා තිබ්බ විශ්වාසය අපිට පෞද්ගලික account එකට ගන්නෑ. ඒ account එකේ දැන් තියෙන 50,000 විතරයි අර යම් කිසි දෙයක් පටන් ගන්න තියෙන එක. ඒ වගේම මේ මොහොතේ දැන් මෙතන උත්සව අවස්ථාවක් ආවට පස්සේ මේ අපේ ශාන්ත මහත්මයා නම දන්නවා. මට 25000ක චෙක් එකක් දුන්නා. එතකොට අපිට ඒ වගේ ඒක ඉස්සරහට එහෙම කරගෙන යන්න ඕන. ආයෙත් අපිට හම්බ වෙන්න පුළුවන් ඊළඟ මාස 6ේදී. එතුමාගේ චෙක් එකක් මම අද දානවා. ඒතර එතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තට ගොඩක් කරගන්න දේවල් නැහැ. ඔබ සැමට සුබානාගතයක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සෞඛ්‍යමත් ප්‍රීතිමත් පාසල් ජීවිතයක් ගත කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මේ වගේ දේවල් අපි අහලා තිබුණේ නැහැ කවදාවත්. අපේ මාධ්‍යකින්වත් මේ වගේ දේවල් ප්‍රචාරය වෙලා තිබුණේ නැහැ. මේක මම හිතනවා මේ වැඩසටහන මේ පළවෙනි අවස්ථාවට මේ දම්බරාව මහාවිද්‍යාලයේ සිද්ධ වෙනවා කියලා. ඉතින් මටත් නිහතමානී සතුටක් තියෙනවා. මටත් මේ වැඩසටහනට සහභාගී වෙන්න හැකියාව ලැබීම ගැන. මොකද මම මහියංගනේ ප්‍රදේශයට ඇවිල්ලා අවුරුදු 10ක් විතර කාලයක් වෙනවා. මොකද මම මගේ ගමත් නුවර. ඉතින් මම මෙහි රැකියාවට ආවට පස්සේ මම කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාව කරන්නේ. මෙහි ආවට පස්සේ මම හැම වෙලාවෙම මමත් කාන්තා කටයුතු විශේෂ බාර නිලධාරිනියක් විදියට කටයුතු කරන්නේ. කාන්තාවත් එක්ක තමයි නිරන්තරයෙන් ගැවසෙන්නේ. එහෙම ඉන්නකොට මට මේ මම ගොඩාක් අයට කියලා දෙනවා මේ මොන හරි මේ දරුවෝන්ට හරි කාන්තාවන්ට හරි මගේ උදව්වක් කරන්න පුළුවන් නම් ඒ අවස්ථාව මට දෙන්න කියලා. ඒ අනුව මම මේ විදුහල්පතිතුමාත් මම අඳුරනවා. එතුමාටත් මම කීවා කවුරු හරි මේ මුදල් හදන්න නැති දරුවෙක් ඉන්නවා නම් එහෙම ඉගෙන ගන්න මොන හරි සහයෝගයක් දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් වෙනත් මොන හරි පරිත්‍යාගයක් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් මට දෙන්න කියන එක මම විදුහල්පතිතුමාට මතක් කරලා හිටියා. ඉතින් එතුමා මේ අවස්ථාව එතුමාගේ කාර්යයට නගන්න දෙන වෙලාවේ මට කිව්වා මේ අවස්ථාව
පුළුවන් නම් මේක කරලා දෙන්න කියලා. ඇත්තටම මම ඒක හරිම සතුටින් බාරගත්තා. මොකද මමත් පාසල් දැරියක් විදියට හිටපු කෙනෙක්. මමත් මේ අපහසුතාවයට ජීවිතේ විඳලා තියෙනවා. මොකද අපි පාසල් යන අවධියේදී මේ වගේ පහසුකම් තිබුණේ නැහැ ඇත්තටම. දැනට අවුරුදු 20කට විතර කලින් තමයි අපිත් පාසල් ගිහිල්ලා ඉවරුනේ. ඉතින් එතකොට මේ පහසුකම් තිබුණේ නැහැ. මේ සනීප ආරක්ෂකතුවා තිබුණෙත් නැහැ වෙළඳ පොලේ මිලදී ගන්න. ඉතින් අපි වෙනත් ක්‍රම පාවිච්චි කරන මේ අවස්ථාව සලසා ගත්තා. ඉතින් අපි විවිධ අවස්ථාවලට මුහුණ දීලා තියෙන මේ අපහසුතාවයන්ට මොකද මම ඉස්කෝලේ ගිය මිශ්‍ර පාසලකට පිරිමි ළමයිනුත් ඉන්නවා. මොකද අපි මේ අවස්ථාවල උසුළු වලට පවා වාජන වෙලා දෙන මොකද ගෑනු ළමයිගේ පාසලකට ගියා නම් සමහරවිට එහෙම වෙන්නේ නැහැ. පිරිමි ළමයිගේ පාසලකට ගියාම මෙහෙම අවස්ථා උදා වෙනවා. ඒ නිසා මමත් ඒ අවස්ථාව ඉඳලා තියෙන නිසා විදුහල්පතිතුමා ඒක කිව්ව වෙලාවට මම ඇත්තට බොහොම සතුටින් ඒ සඳහා දායකත්වයේ ලබා දෙන්න තීරණය කරා. දැන් ගොඩාක් වෙලාවට අපි දැක්කහම දැන් නාගරික ප්‍රදේශවලට වඩා මේ අපි ග්‍රාමීය ප්‍රදේශවල මේ මිනිස්සු ගොඩාක් දේවල් හංගගෙන ඉන්නේ. කියන්නේ අපි ගොඩාක් දේවල් ගැන කතා කරන්නේ. අද ගොඩාක් ලෝකේ කතා කරන මාතෘකා තියෙනවා විවිධ සමහරට ඒවා හරවත් නැහැ. නමුත් මේ හරවත් දේවල් අපි ගාන හැංගිලා තියෙන දේවල් අපි කතා කරන ගොඩාක් අඩුයි. ඉතින් මේ කතා කරන්නේ නැති මාතෘකාවක් තමයි මේ මාතෘකාව. ඉතින් ඇත්තටම මේක සමහර විට මේ පාසල් දරුවන්ගේ අපිට මේක මම හිතන්නේ මේකට සම්බන්ධ වෙච්ච මේ මහත්මිය මම හිතන්නේ නුවර ප්‍රදේශ වෙන්න ඕන එතුමිය මේක ගත්තම මම හිතනවා මේ අපිට මේක තව පාසල් වලින් ඔප්පට ගෙනියන්න පුළුවන් නම් ඒ කියන්නේ ග්‍රාමීය කාන්තාව වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒකත් ගොඩාක් වටිනා දෙයක් වෙනවා. මොකද මම දැකලා තියෙනවා මේ දැන් ගොඩාක් වෙලාවට දැන් අපිට මේ මහියන්ගෙන පිළිබඳ ලොකු අත්දැකීමක් නැහැ. වසර 10ක පොඩි කාලයක් තමයි අත්දැකීම තියෙන්නේ. දැන් අර මට හැංගිච්ච දෙයක් තමයි දැන් අර ඉස්කෝලවල නම් කියද්දි බවා ඒ නම් වලිනුත් හැංගෙනවා ගොඩාක් දුෂ්කර පළාත්. දැන් මම දන්නවා දඹාන පැත්තේ ගොඩාක් දුෂ්කර. ඒ වගේ ප්‍රදේශවල ඉන්න කාන්තාවන්ට මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඇති කියලා මට හිතෙනවා. මේ දැන් අපි නාගරික ප්‍රදේශ වලට වඩා මේවා කියා ගන්න බැරුව ගොඩාක් හැඟවිච්ච දේවල් තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේක මේ පාසලෙන් ඔබටත් ගෙනියන්න පුළුවන් නම් ඒක මම හිතනවා ගොඩාක් වටිනා දෙයක් වෙයි. ඉස්සරහදී මේ ප්‍රශ්නේ දැන් පහුගිය දවස්වල මේ මම දේශපාලනය කියනවා නෙවෙයි ගොඩාක් වෙලාවට එක දේශපාලන කණ්ඩායමක් විසින් කිව්වා මේ මැතිවරණ වේදිකාවේ මේ සනීප ආරක්ෂකතුවා ගැන. ඒක මුළු ලංකාවේම විශාල විදියට විසුළු භාවයටපත් වුණා. හැමෝම මේ ගැන hina කාන්තාව පවා ගැන hina වෙන්න පටන් ගත්තා. මම හිතන්නේ ඒක ඇත්තටම ඒ වෙලාවේ අපි ඒක විහිළුවක් විදිහට දැකන එක විහිළුවක් නෙවෙයි. සමහරවිට මේ රජය රැකියාව කරන මට සමහරවිට මාසෙකට මේවා මිලදී ගැනීමට අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට මාස පඩියක් හම්බුණා සමහරවිට මේකට වියදම් කරන මුදල මේ සමහර විට ඒ අවස්ථාවේ මටත් දරා ගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. එහෙම නැතුව නෙවෙයි හැමෝටම මේක තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේතරින් ඔබට ගිහිල්ලා තවත් මේක ව්‍යාප්ත කරන්න පුළුවන්. ඒක ගොඩාක් වටිනා දෙයක් වෙයි විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල. ඒ වගේ මේ වැඩසටහන බොහෝම හොඳට මේ ඉතාමත්ම සංවේදීව පටන් ගත්ත වැඩසටහනක්. මේ වැඩසටහන බොහොම සාර්ථක වෙන්න කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මේ වැඩසටහන මූලික අඩිතාලම දැම්මු එහෙවා පතරන මහත්මියට මේවන් වැඩසටහන මමත් අද තමයි එතුමිය අඳුරගත්තේ. මට දැන් ඇත්තටම එතුමියත් කතා කරන්නත් ආසාවෙන් ඉන්නවා. මොකද එතුමියත් ගොඩක් කාන්තා වැඩ කරනවා. මමත් ඒ කාන්තාව පැත්තට බරයි ගොඩක්. ඒ නිසා හරි ආසාවෙන් එතුමියත් එක්ක කතා කරන්නත් එතුමියට මේ වැඩසටහන ඉස්සරහට මීට වඩා තව පුළුල් ලෙස කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.